නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මත්තා න ලිප්පති තං බ්‍රෝමි මහාපුරිසෝති සොයිධ සිබ්බ නිමච්ඡගාති. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරුවා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දෙන්නා වූ නරඹන්නා වූ සදහවර පින්නතනි, කැමැති පරිදි මාතෘකාවක් අරගෙන ධර්ම දේශනා කරන්නයි කියලා මාතෘකාවට නිදහසකුත් දීලා තිබෙනවා. මා දුටුව ඇතැම් මාතෘකාවල දහම් පෙළක් නැහැ. ඒක මොකක් හරි වරදක් තියෙනවා. පැහැදිලි කරන්න කියලා ගත්තට පැහැදිලි වෙන්නේ නැහැ. ඒක පාලි භාෂාවේ දෝෂයක් නෙමෙයි, සිංහලෙන් පරිවර්තන කිරීමේදී යොදාගත් එකකින් දකින්න බැරිකම. හැකියාවක් තියෙනවා නම් කියවලා බලලා පෙළක් තියෙන දෙයක් පැහැදිලි කරන එක හොඳයි. නැත්නම් අපිට දහම් පෙළවල් තියෙන සූත්‍ර දේශනා තියෙනවා. අපි ඒවයින් තමයි පැහැදිලි කරන්නේ. රූපී ධානලාභීන් කෙරෙහි දේශනා කළා වූ දහම් පෙළවල් තියෙන සූත්‍ර ඕන තරම් තියෙනවා. අපට මේවා කියලා වැඩක් නැහැනේ. අන්න ඒ වගේ මේ විශේෂ මාතෘකාවක් යටතේ කරුණු පැහැදිලි කිරීමටයි මේ පසුබිම සකසන්නේ. අනුග්ගතර නිකායෙහි චක්කනිපාතයෙහි පවතින මජ්ජේ කියලා සූත්‍රයක් කියලා අවධානය යොමු වෙලා තියෙන්නේ අද ඊයේ නෙමෙයි, මගේ වසර 7ක් 8ක් 10ක් තිස්සේ. නමුත් ඒ වගේ දේවල් හදිස්සියට කියලා ඉවර කරන්නට මගේ හිත දෙන්නෙත් නැහැ. පැහැදිලි කළ යුතු උපරිමේ පැහැදිලි කරන්නට කාලය එන්න ඕන. මේක භික්ෂුන් වහන්සේලා අතර ඇති වුණා වූ සාකච්ඡාවක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් පිළිබඳව. බුදුන් වහන්සේ බරණැස ඉස්පතනාරාමේ මෙගදායේ වාසය කරද්දී පරායන වර්ගයේ තියෙනවා, ඔය කුද්දක නිකායේ පරායන වර්ගයේ කියන කොටසේ තිස්සමෙත්තේ මානවකයාට බුදුන් වහන්සේ කරපු ප්‍රකාශය කියලා එකක්. අන්න ඒක පිළිබඳව භික්ෂුන් වහන්සේලාගේ සාකච්ඡාව තමයි මේකේ තියෙන්නේ. මේක අපට විවිධ පැති වලින් කතා කරන්න පුළුවන් එකක්. තථාගතයන් වහන්සේගේ ප්‍රකාශය තමයි මේ පෙන්නේ. සෝ උබෝ අන්තේ විදිත්වාන. යමෙක් නැත්නම් ඔහු මේ අන්ත දෙකනු මනාව දැනගෙන මජ්ජේ මන්තා නලිප්පති, මැද ඇලෙන්නේ නැත්නම්, මම කියනවා ඒ පුද්ගලයාට මහා පුරුෂයෙක් කියලා. තං බ්‍රෝමි මහා පුරිසෝති සෝ ඉද සිබ්බනි මච්ඡගා. ඔහු මේ දැල සිම්බනිය නැත්තම් මේ බන්ධනේ ලෙහෙනවා. මේක තමයි තථාගත බුදු පියාණන් වහන්සේගේ ප්‍රකාශය. දැන් මේකේ භික්ෂුන් වහන්සේලා ඇති වෙන ප්‍රශ්නේ තමයි කතමෝනුකෝ අවසෝ ඒකෝ අන්තෝ කතමෝ දුතියෝ අන්තෝ කිං මජ්ජේ කිං සිබ්බනි. ඔන්න ප්‍රශ්න 4. ඕක එදා හිටපු භික්ෂුන් වහන්සේලාගේ ප්‍රශ්න විතරක් නෙමෙයි, මගෙත් ඔබෙත් ප්‍රශ්නේ. ඒ නිසා මම මේ අතීත කතාවක් ලියන්න යනවා නෙමෙයි. මේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ බවට පත් කරගෙන අපිත් බලමු සිංහලෙන් කොහොමද පෙන්වන්නේ. ඇවැත්නි, එක් අන්තය කවරේද? දෙවන අන්තය කවරේද? මධ්‍යය කවරේද? සිම්බනිය නැත්තම් වියමන, එහෙම නැත්තම් බන්ධනය කුමක්ද? ඉතින් මේකට භික්ෂුන් වහන්සේලා කීප නමක් අරුත් දක්වලා තිබෙනවා.
ඒ එකක් පාසා අරගෙන කතා කරන්න තමයි මම කල්පනා කරන්නේ. අද එකක් තව දවසක තව එකක්. ඒක අර හදිස්සියේ ඔක්කොම වචනින් කියලා දාන්න ඕන කමක් නැහැ කියලා කියන්නේ. මේ සියල්ල මෙහෙම අදහස් දක්වලා බුදුරජාණන් වහන්සේ වෙත ගියාම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ අදහස් එකක්වත් බැහැර කළේ ප්‍රතික්ෂේප කළේ නැහැ. අරුත් වශයෙන් සුභාෂිතයි කියලා කිව්වා. නමුත් මම කියන දේ අහන්න කියලා අග තව පැහැදිලි කිරීමකුත් තියෙනවා. ඒක බුදුරේකුගේ හැටිනේ. අනිත් අයට තේරෙනට උන්වහන්සේට තේරෙන බැවින් උන්වහන්සේක තවත් එකක් ඉතිරි නැතිවම කියනවා. නමුත් ඔවුනොවුන් Taman දකින විදිහට කියලා තියෙන්නේ. සුභාෂිතයි කියන එකේ තේරුම ඒක වැරදි කියන එක නෙමෙයිනේ. අපිත් අපේ නැනපමණින් මේ කාරණේ හොයාගන්න බලමු. නමුත් මෙතනදී මේ කතාව යන්නේ අයන්න දන්නේ නැති අය සඳහා නෙවෙයි. පාසලෙන් බුද්ධ ආගම ඉගෙනගෙන පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා හිතන අය සඳහා නෙවෙයි. ඊට එහාට සත්වයන් සිත කය දෙකක්ය. ප්‍රධාන වෙන්නේ සිතේ. සිත විතනොයි කය වචන පාලනය කරන්නේ. සිත යනු තියෙන දෙයක් නොවේය. අවස්ථානෝචිතව ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයෙන් හටගෙන අවශ්‍ය කර්තව්‍ය කොටදීන් මිය යන්නට වරන් ලැබී ඇති බලවේගයක්ය. මේ එක අවස්ථාවක් නැත්නම් ඒකකයක් කොට ගන්නවා නම් ඒ ඒකකය තුළදී මිනිසෙක් ඉපදී මැරෙනවාය. මෞකසින් බිහි වී ජීවිත අවසානයේ මැරීම වෙනුවට ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්හි දිරණ කල්හි මේ යන කල්හි ඇසේ ස්කන්ධ පහත් හටගෙන මිය යනවා. තව ස්කන්ධ පහක් හටගෙන මිය යන්න පුළුවනි. තව ඒ වගේ ගොඩක් යන්න පුළුවනි. අනතුරු අරමුණ කනට මාරු වෙන්න පුළුවනි. දැන් ඇහි ඉඳලා කනට කවුරුවත් එන්නෙත් නැහැ. කනේ ඊට පස්සේ සෝත විඥානය පහළ වෙලා හඳුනා ගන්නවා. ඒකත් වරන් ලබා තිබෙන්නේ අවශ්‍ය කාර්යය කරලා මිය යන්න පමණයි. මෙසේ ජීවිතය තුළ සිත ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට වගේම අරමුණෙන් අරමුණට ගමනක් යන අර බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි නම් වඳුරා එක අතක් අතහැරලා අනික් අත අල්ල ගන්නවා වගේ දෙකක ඉන්නේ නැහැ. මේක අතාරිනවා අනික අල්ල ගන්නවා. හැම විටම ජීවිතයේ වර්තමාන අරමුණක් තුළ පවතින එකක් වශයෙන් තථාගත බුදු පියාණන් වහන්සේ අපට කරුණු පැහැදිලි කර තිබෙන බව අවබෝධ කරගත්ත අය ඉන්නහාට හොයන්න ඕන දෙයක්. එනිසා ඒක දසවස්තුක සම්මාදිට්ඨිය තුළ අදාළ දහම් පෙළක් නෙවෙයි. පුද්ගල සංවරය ශික්ෂාපද සංවරය මත අනුගමනය කරන අවශ්‍ය දහම් පෙළක් නෙවෙයි. ශික්ෂාපද සංවරය මත හිටියට කමක් නැහැ. මේ දහම් පෙළට වෙනම එන්න ඕන. එතකොට මේක කතා වෙන්නේ පුද්ගලයා මුල් කොටගෙන වෙන්න බෑ. මම බැලුවෙත් නැතුව මේ කියන්නේ. අනිවාර්යෙන් ඇස කන නාසය දිවකය මුල් කොටගෙන. මොකද්ද කියන්නේ? උබන්තේ විදිත්වාන අන්ත දෙක ප්‍රඥාවෙන් දැනගෙන මධ්‍යෙහි නොතැවරේ නම් ඔහුට මහා පුරුෂයායයි කියමි. හේ සෝද සිබ්බනි මච්චගා කියනවා. හේ මේ පංචස්කන්ධෙහි සිබ්බනි සංඛ්‍යාත නැත්තම් වියමන සංඛ්‍යාත හෙවත් තෘෂ්ණාව බන්ධනය ඉක්මගේයයි කියනු ලැබේ. අන්න පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේහි සිබ්බනිය නැත්තම් බන්ධනය ඉක්මවා යන හැටි තමයි තථාගතවරු පැහැදිලි කරන්නේ. බන්ධනය තුර හිර වෙලා ඉන්න හැටි තමයි ලෝකේ දන්නේ. ඉතින් ඔබ මේ බන්ධනය තුල හිර වෙලා ඉන්න බව දැන් තේරුම් අරන් නම් තියෙන්නේ. බන්ධනය වුණෙත් ඔබ බව සහ නිදහස් වෙන්න අවශ්‍ය නම් ඒ නිදහස් වීමට අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව පිළිබඳව කතා කරන්න ඕන. එවං උත්තේ අඤ්ඤතරෝ බික්ඛු තේරෝ බික්ඛු ඒතදෝච. එකල්හි එක භික්ෂුන් වහන්සේ නමක් අනිත් තෙරවරුන්ට මෙහෙම කිව්වා. පස්සෝකෝ අවසෝ ඒකෝ අන්තෝ. පස්ස සමුදයෝ ဒ ුතියෝ අන්තෝ. පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බනි. ලස්සන කතාවක් තියෙනවා.
දැන් මේක හොයන්න ඕන පොතේද? ඇවැත්නේ ස්පර්ශයෙන් උපන් හේයින් වර්තමාන ආත්ම සංඛ්‍යාත ස්පර්ශය එක අන්තයක. අනාගත ආත්ම භව සංඛ්‍යාත පස්ස සමුදය දෙවන අන්තයයි. එමයි මේක තියෙන්නේ සිංහලෙන් වරහන් ඇතුලේ. අපි බලමු හරිද කියලා. ස්පර්ශ නිරෝධය මධ්‍ය වෙයි. නිර්වාණ සංඛ්‍යාත. තෘෂ්ණාව බන්ධනය නැත්තම් සිබ්බනියයි. තෘෂ්ණාවම මේ ආත්ම භාවය ආත්මද්වය නැත්නම් මේ ආත්මද්වය කියලා මෙතන ගන්න ජීවිත දෙකක්. නමුත් අපි ඒක ගමු ස්කන්ධ පහන් අතර දෙයක් කියන එක අතර පස්ස හා සමුදය. ඒ භවයාගේ ඇතිවීම සඳහා වියමන වියන්නේ බන්ධනය ඇති කරන්නේ. ඇවැති මෙතකින් මේක තේරුම් ගැනීමෙන් යම් කෙනෙක් අභිඤ්ඤය බලමුක පාලියෙන් තියෙන හැටි. තස්සේව භවස්ස අබිනිබ්බත්තියා එත්තාවතාචකෝ ආවසෝ බික්ඛු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති. අභිඤ්ඤයං අභිජානන්තෝ පරිඤ්ඤයං පරිජානන්තෝ දිත්තේව ධම්මේ දුක්ඛස්සන්තං කරෝ හෝති इति. ඔන්න මෙයින් කියන්නේ මෙන්න මේ කරුණ තේරුම් ගැනීමෙන් යමෙක් දැනගත යුතු දේ දැකගත යුත්තේ දැනගෙන මේ දුක්ඛ නිරෝධය සඳහා දැනගත යුතු දේ දැකගත යුතු තමයි අභිඤ්ඤය පරිඤ්ඤය කියන්නේ. මේ බාහිර ලෝකේ සිදුවෙන දෙයක් දැන ගැනීම නෙවෙයි. දැනගෙන මොකද කරනවා කියන්නේ? ඉහාත්ම භාවයේදීම දුක් කෙලවර කරන්නේ. ඔබට පුළුවන් ද පස්ස සමුදය සහ මජ්ජේ සහ සිම්බනි දැනගන්න? දැනගන්න ඕනේ. එනිසායි පොත් පෙරලාගෙන ඉඳලා කල්පනා කරලා කතා කරලා ඉරි ගහලා සම්මර්ෂණය කරලා අලුත් දහම් පෙළවල් වශයෙන් සමාජයට ඉදිරිපත් කරන්නේ. දැන් මේ කියන පෙළ දහමක් මේ. පොතට පෙළ දහම ආවට මේ පෙළ දහම තිබෙන්නේ කොහෙද? ඔබ ළඟ. ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ කියන දොරවල් හයටම මේක හය ආකාරයෙන් ගලපන්න ඕන. අන්න ඒකයි මම කිය සික්ඛාස සංවරයත් තුළ පුද්ගලයෙක් වශයෙන් බලලා හරියන්නේ නැහැ කියලා. එහෙනම් ඒකෙන්ම කියවෙනවා සංසාර බන්ධනයත් ඇස කන නාසය දිවකය මුල් කොටගෙන සංසාර බන්ධනෙන් මිදීමත් ඒ පිළිබඳව අභිඤ්ඤය පරිඤ්ඤය වශයෙන් දැනගත යුතු දැනගැනීමේ දැකගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් උයි සිදු වෙන්නේ. එතකොට අන්ත දෙකක් තියෙනවා, මධ්‍යය තියෙනවා. නමුත් අන්ත දෙක වියමනකුත් තියෙනවා. සිම්බනිය, බන්ධනයේ වියමන. සිම්බනි කියන වචනෙන් පාවිච්චි කරන්නේ. බැඳීම. ඒක මොකද කරනවා පෙන්වන්නේ? සෝ ඉදච්ච සිබ්බනි මච්චගා. හේ මෙම පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත බන්ධනය තෘෂ්ණාව ඉක්ම ගියේය. ඔන්න සිබ්බනි කියන එක තියෙන්නේ කොහෙද? එතකොට දැනගන්න ඕන. දැන් එහෙනම් පංච උපාදානස්කන්ධ හටගන්න ඕනේ මේ ඇහි කියලා කියවෙනව නේද ඒකේ? අන්ත. පස්සෝකාවසෝ හේතු අන්තෝ
පස සමුදය ද්විතීයාන්තෝ. මේ මෙන්න මේ වචනේ හදන්න. ඉහාත්ම භාව සංඛ්‍යාත අනාගත ආත්ම භාව සංඛ්‍යාත. වර්තමාන ආත්ම භාව සංඛ්‍යාත අනාගත එහෙම බෑ. මේ ජීවිතේ එහා පැත්තයි නෙමෙයි මේ බන්ධනය ඇති කරන්නේ. ඕක තමයි මේ පරිවර්තනවල ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් නැතිවීම තුළින් ධර්ම කරුණු සිංහලට පරිවර්තනය වීමේදී ආත්ම සංඛ්‍යාත ආත්ම දෙකක් විවරණය කරනවා. අර පටිච්චසමුප්පාදේ ආත්ම තුනක් විවරණය කරනවා වගේ. මේ මොහොත අනාගත ඵලයක් උපදින හේතු ඇති කිරීම. ඒක ඉස්සර ජීවිත අනාගත ජීවිතේනේ මේ මොහොතේම සිදුවෙන දෙයක්. ඉහාත්ම භාව සංඛ්‍යාත වර්තමාන පංචස්කන්ධය. අනාගත ඵල ඉපදීමට හේතු වෙන ආකාරයෙන් ශේෂ කිරීම ඒත් ඉහාත්ම සංඛ්‍යාත අනාගත ඵල උපදින හේතු ඉතුරු කිරීම. ඒක තමයි අන්තය. පස්ස සමුදය. දැන් ඔබට පස්ස පිළිබඳ ගැටලුවක් නැහැ. මන්දයත් මේ පස්සේ පිළිබඳව ධර්ම දේශනා එකක දෙකක නෙමෙයි 100කමාරක කියලා ඇති අපි. දැන් බලන්න මේ හරඹේ නැත්නම් මේ අවුල කොහෙද සිද්ධ වෙනවා කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ. අනේකනේ අපි කියන්නේ පුද්ගලයෙක් වශයෙන් රකින්න සීලයකින් ගමනකින් පුද්ගල සංවරයකින් මේක හදන්න බෑ කියලා මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත සිම්බනිය. ඒ බන්ධනය කරන කාරණා දෙකක් තමයි ඒකාන්තය අනිත් අන්ත දෙකයි. පස්සෝ ඒකවන්තෝ පස සමුදය අන්තෝ. එහෙමනේ පැහැදිලි කරන්නේ. පස්ස නිරෝධෝ මධ්‍යේ. මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ සමුදය නෙමෙයි නිරෝධෝ. එතකොට ඒක තේරුම් ගත්තාම තමයි සිම්බනිය කඩන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ පස්ස සමුදය අන්ත දෙක එකට බැඳින එක තමයි සිම්බනිය. ඔය මම ඔබට කියන්නේ සසර හදනවා කියලා. අන්නේ වර්තමාන ඇස තුල කන තුල නාසය තුල අපි කීපවලක් අරගෙන ඇති වෙලාවේ පමණට සසර හදන හැටි හොයාගනිමු. පස්සෝ ඒකවන්තෝ. මේක නිකම්ම ඔය කාරණා තුනක ස්පර්ශ වීම කියන වචනෙට සරල කරගන්න නැතෝ ඊට හායින් ඉගෙන ගන්න දැන්. තින්නම් සංගති පස්සෝ කියලානේ හැමතැනම තියෙන්නේ. නමුත් ඔය නිකම්ම කරුණු තුනක් එකතු වීමට පස්ස කියන්නේ නැහැ. මේ පස්සේදී මොකද්ද ස්පර්ශ වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒක අන්තයක් තියෙනවා කියනෝනේ. පස්සෝ ඒකෝ අන්තෝ. මෙහෙම හිතන්න. කුඩා දරුවෙක් ඇදක තොටිල්ලේ නැලවෙනවා නිදාන ඉන්නවා. ඇස් දෙක ඇරලා බලපුවම උඩ පැත්තට පේනවා. කණ්ණාඩියකට වැටලා තියෙනවා වගේ තේරෙම පේනවා. හරි එකක් හරි වැරදි එකක් හරි හොඳ එකක් හරි තරහ ගන්න එකක් හරි මොකක්වත් නැහැනේ. එහෙනම් තින්නම් සංගති පස්සෝ එතන නෑ මට පේන්නේ. කැඩපතකට ආලෝකේ වැටීම වගේ දෙයක් විතරයි. නමුත් අපි අද ඉන්නේ කොහොමද? ළමා කාලයේ තරුණ කාලයේ ආදි වශයෙන් කාලයක් පහු කරගෙන ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්න ඇස පාවිච්චි කරලා. ඇස පාවිච්චි කළයි කියලා කියන එකේ තේරුම ඇසේ ප්‍රසාද රූපේ පාවිච්චි කළයි කියන එකේ ප්‍රසාදය. පාවිච්චි කළේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස හට ගන්න දේවල් විශේෂ රූප හට ගන්න දේවල් අපට ඕන පරිදි හඳුනා ගන්නට. අපි හඳුනන්නේ ඒ රූපය කියලා කිව්වට ඒ රූපේ ආශ්‍රයෙන් ඇස තුළ පහළ වෙන්නා වූ පටිබිම්බය අරක බිම්බේ නම් මේක පටිබිම්බය. මේ පටිබිම්බය අපට කැමති පරිදි අගයන් එකතු කරනු ලබනවා. මේ රූපයේදී නම් ඉදිරියෙන් ඉන්න පුද්ගලයා කවුරුණත් කමක් නැහැ. ඔහු උගතෙක්ක, නුගතෙක්ක, තරහකාරයෙක්ක, විදේශිකයෙක්ක, හතුරෙක්ක, මිතුරෙක්ක, ගැලවුම්කාරයෙක්ක ඒවා කාගාවද තියෙන්නේ? එයා ගාවද? එයාගේ උදව්වෙන් කලක් තිස්සේ අපි එකතු කරගත්ත අගය
දැන් මේක තියලා තියෙන්නේ ඔබ. කලක් තිස්සේ එකතු කරලා මේ අගේ තියලා තියෙන්නේ. දැන් අන්න අදාළ ප්‍රසාදයට අදාළ දේ ගැටෙනකොට කරුණු දෙකක් මෙහෙන්. අරක පස්ස තින්නම් සංග තුන්වෙනි කාරණයකුත් වෙනවා. ඒ පුද්ගලයා නිසා තින්නම් සංගති පස්සවලදී පස් දෙනෙකුට පහළ වෙන්නේ ඒ පුද්ගලයා පිළිබඳ එක හැඟීමක්ද නැත්නම් තම තමන්ට අදාළ මතය දෘෂ්ටියද? අන්න පස්සෝ ඒකෝ අන්තෝ. දැන් පස්සපච්චා වේදනා. අරයා විඳිනවා නෙමෙයි අපි හදාගත්ත කුණු කන්දල අතීතේ විඳිනවා. මැරිච් එක. අපිට මැරිලා නැහැ ඒක තියෙනවා. ප්‍රතික්‍රියා දක්වන්න ඕනකමක් සායක අපි පැහැව හිතේ තියාන් ඉන්නේ ඒක මතු වෙනවා දැන් දැවෙනවා තැවෙනවා ඇඹරෙනවා පලිගන්න හිතෙනවා ඔය පස්සපච්චා වේදනා. දුක් පැත්තරයි සැප පැත්තරයි දෙපැත්තටම. වේදනා පච්චා තණ්හා. අර වේදනාවට ඇලෙන පරිදි ගැටෙන පරිදි තමයි ඒක ඇලීම ගැටීම තමයි තණ්හා. දැන් මේ වියනෝ. අතීතාන්ත එනවා දැන් වියනෝ. තණ්හා පච්චා උපාදාන. ඒ වේමන කියන්නේ තණ්හාව නැත්තම් සිම්බනිය කියලානේ කියන්නේ. උපාදාන පච්චා භව. දැන් අනිත් අන්තය. අනාගත පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ඵලය හට ගැනීම සඳහා හේතු ඉතුරු කිරීම. ඔන්න අන්ත දෙක. දැන් යෝ උබන්තේ විදිත්වාන යම්කිසි පුද්ගලයෙක් මේ අන්ත දෙක දැනගන්න පුළුවන් නම් එතකොට ඇස තුලත් අපට එහෙමනම් මේ අතීතයේ උදව්වෙන් අතීතයේ විඳවන්ට යාමෙන් වර්තමානයේට මුලා වීම තුල අතීතයෙන් අරන් වර්තමානයේට රැවටි අර සිබ්බනිය නැත්තම් බන්ධනය තුල සසර බන්ධනයක් හදනවා අනාගත ඵලයකට හේතුත් තියලා මජ්ජේ නැහැ. ප්‍රත්‍යඥ පුද්ගලයාට මජ්ජේ නැහැ. ඒ ඇස තුල කන තුලට ගන්නවා අපි. එහෙමත් හරියනවා ඒක. ආයත් සෝතංච පටිච්ච සද්දෝච උප්පති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ පස්සේදී ශබ්දය මුල් කොට ගත්ත බය පිළිකුල ලැජ්ජාව විවිධ තමන් හදාගත්ත තමන්ගේ අදහස් මති මතාන්තර ටික. මම ඔය පෙන්නන්නේ හූනට බය, කැරපොත්තට බය, නරියහූ කියනවට බය, බල්ලා උඩු පරනවා. ඒ තමයි ඒවා ඒගොල්ලොන්ගේ ශබ්ද නෙමෙයි තියෙන්නේ. අර අපි මින් පෙර හදාගත්ත පස්සය. බොහෝ කල් භාවිතා නොකිරීම භාවිතා කරන්න තබා ගැනීම තුළින් පිළුණු වී ගියා වූ වැඩකට නැති ඇවුස්සුනහම දුර්ගන්ධය කෙලෙස් දුර්ගන්ධය හමන්නා වූ කුණු ගොඩ. අතීතය. මේක අරගෙන මොකද කරන්නේ විඳිනවා අතීතං අනුසෝචಂತಿ. නැවත නැවතත් හොද මඩේ දානවා. බුදුරජාණන් වහන්සේ වදාළා අතීතං න අනුසෝචಂತಿ. දැන් අතීතෙන් අරගන්නවා වර්තමානයේ කෙනෙක් දෙයක් තැනක් කොට මමත්වෙන් අරගෙන විඳිනවා. මේ නිසා වර්තමානයේ අවසන් කරන්න බැරුව අනාගත ඵල සංඛ්‍යාත ස්කන්ධ උපාදානස්කන්ධ පහළ වෙනට අවශ්‍ය තියලා මේ යනවා අන්න විය. සසර වියමන. දැන් ඒකට කියනවා ශබ්ද තණ්හාවෙන් බැඳෙනවා සංයෝජන වෙනවායි කියලා. මේකට කියනවා රූප සංඥාවෙන් පළවෙනි එක. දැන් දෙවෙනි එකේදී ගන්නවා ශබ්ද තණ්හාවෙන්. ලෝකෙ තිබෙන පරිදිද Tamanට රුචි අරුචි පරිදිද. මේවා තමයි විශේෂයෙන් දැනගන්න ඕන. බාහිර දේවල් රූපේ හරි ශබ්දේ හරි එකක්. නමුත් ඒකට අදාළ අගයන් එකතු කිරීමේ පස්ස ඒකට සමුදය හේතුව අර තමන් හරි වැරදි හොඳ නරක ආදී වශයෙන් බෙදාගත්ත ඇලුම් ගැටුණු ස්වභාවය සමුදය. දැන් එහෙත් එතකොට එහෙමනම් පස්සපච්චා වේදනා.
දැන් මේ අපි කතා කරන්නේ දහම් පෙළ නෙමෙයි සසරට බැඳෙන පෙළ. සිම්බනිය. වේදනාවට පහර දෙන්න, පිළිගන්න, ඇලෙන්න, ගැටෙන්න, ප්‍රතික්‍රියා දක්වන්න ඕන ආකාරයට තණ්හා. එහෙම වුණාම අවසන් කරගන්න බැරුව අර අනාගත මේ ඵලය හදන්න අවශ්‍ය බන්ධනය නැත්නම් අර වියමන සිදු වෙනවා. තණ්හා සංඛ්‍යාත. තණ්හාවෙන්. උපාදාන බව. දැන් වර්තමාන මොහොත වර්තමාන ස්කන්ධ මංචකේ නැමැති රංගමඩල තුල ජීවන නම් වූ මේ රංගමඩලේ රංගනා නළුවෙකි මොහු සිහි විකලේ. ස්කන්ධ පංචකේ නම් වූ මේ වර්තමාන රංගමඩලේ අතීතයේ හිස් දෙයක්. අනාගතයට තියන්න ඕනකමකුත් නැහැ. දැන් හඳුනාගත්තොත් විතරක් ඇති. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මමත්වෙන් ගන්න නැතුව හඳුනාගෙන කර්තව්‍ය කරන්න විතරයි ඕක දීලා තියෙන්නේ. එහෙම තේරෙන්නේ නැති නිසා තමයි රංගනා නළුවෙක මොහු සිහි විකලේ. දැන් පස්ස සමුදය නිරෝධා නැහැ. ඊළඟ සැරේට ගැටෙනකොට එන්න හේතු තිබ්බහම පස්ස සමුදය. තියපු එක තමයි ආපහු ගැටෙනකොට එන්නේ. ඒ විදිහට හටගන්න හේතු තැබීම තමයි වියමන නැත්නම් සිම්බනිය නැත්නම් ඊළඟ ඵලයක් සඳහා පස්ස සමුදය තබන එක. හොඳට කල්පනා කරගන්නකෝ. බලන්න වික්ෂුන් වහන්සේලා මොනවද සාකච්ඡා කරලා තියෙන්නේ කියලා. රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, රජ්ජුරුව ගැන, දානි ලැබෙන හැටි ගැන, දානි රස ගැනද? නෑ. මේ තථාගතයන් වහන්සේ වදාළ දෙය අන්ත දෙක මොකද්ද? මධ්‍යය කුමක්ද? මේ අන්ත දෙක බන්ධනයට පත් කරන්නා වූ සිම්බනිය නැත්නම් වියමන කුමක්ද? කොහෙද මේ කතා කරන්නේ? බරණැස් නුවරද? රජගහ නුවරද? දඹදිවද? හින්තලයේද? එහෙනම් 2500කට පෙරද? එදා උන්වහන්සේලා කතා කළේ උන්වහන්සේලාගේ ඇස තුල, කන තුල, නාසය තුල සිදුවෙනා වූ මේ මුලාව, නූල් බෝලේ පැටලෙන හැටි. අදටත් බුදු සමය තුල කතා කරන්න ඕන එතන බව ඔබට දැන් තේරෙනවද? ඔබ මේ සිම්මනි සංකාත වියමන ඔබ ළඟ සිදුවෙන්න ඇරලා මොකද මේ කරමින් ඉන්නේ? බෞද්ධ කියලා ලේබල් එකක් ගහගෙන. උබවන්ත දන්නේ නැහැ. මධ්‍ය පාවිච්චියක් නැහැ. වියන්න ඇරලා යන්න සතරක් හදමින් ඉන්නවා. අරමුණු පස්සේ පන්නනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කරනවා කියලා කියන්නේ. එතකොට ඔබේ පස්සේ පන්නනවා. හතක් හදනවා. ඒකනේ සාමාන්‍ය මිනිස්සු දොරවල් පහේ කරන්නේ. ඒක විඳමින් එතනින් අවසන් කරන්නේ නැතුව අනාගත ඵලයක් සඳහා හේතු නිදන් වෙන බව දන්නේ නැතුව සසර බන්ධනේ වියමින් ඉන්නවා. මේකටින් තවත් වචන ගමු අපි දැන්. ඔය රූපේ, ඔය ශබ්දේ, ඔය ගන්ධේ, ඔය රසේ, ඔය ස්පර්ශේ එන අරමුණෙහි එහෙම විඳින්න දෙයක් කෙනෙක් තනක් ඇලෙන්න ගැටෙන්න දෙයක් තියෙනවා කියලා ගන්න එක මමත්වෙන් ගන්න එකට ආස්වාදේ කියනවා. ගැනීම නිසා අවසන් නොවි අනාගත ඵලයක් උපදින්න චිත්තාභ්‍යන්තරයේ හේතු සංගවීමට ආදීනවේ කියලා කියනවා. ඔන්න ආස්වාදේ ආදීනය සිම්බනිය. දැන් ඉතින් නොතැවරී ඉන්න වෙනවා. මධ්‍යය කියන්නේ නොතැවරී ඉන්නවට. එතකොට නොතැවරී ඉන්නකොට වියමනක් නැහැ. නමුත් මේ පෙන්වන්නේ වියමන නැත්තම් තැවරෙන හැටි. දැන් නිස්සරණයක් නැත්තම් මිදීමක් අවශ්‍යන්නේ කාටද? ආස්වාදයක් තියෙනවා. ආදීනව දැක්ක කෙනාට තමයි ආදීනවට අකමැති නිසා, ආදීනවට බය නිසා. ආස්වාදෙන් මිදෙන්න ඕන වෙන්නේ. මොකද ආදීනෙන් මිදුනොත් ආදීන වලට විපාක දෙන්න සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර අනාගත වියමන සසර හැදෙන එක සිදු වෙන්නේ නැහැ.
ඇස ගත්තා කන ගත්තා. නාසයත් ගන්නවා. ඒකෙත් පස්ස සමුදය තියෙනවා. තින්ලන් සංගති පස්සෝ. දැන් ගන්ධ කලාප නාසය ප්‍රසාදය. ළමා කාල පටන් අද දක්වා ගඳ සුවඳට දීපු අගයන්ට අනුව ගත් කල ඒව ඇති වෙන්නා වූ ඒකට අදාළ ඇලෙන ස්වභාවයන් නම් සුගන්ධයේ වශයෙන් පිළිකුල් සහගත ප්‍රාණ දුර්ගන්ධයේ වශයෙන් බාහිර හමු වෙනකොට අර තමන් හදාගත්ත එක තමයි මම මේ කියන්නේ මේ කරුණු එකතු වීම මේ පස්ස කියන්නේ සිතුවිලි ස්පර්ශ වීම කියනට වඩා තමන් හදාගත්ත දෘෂ්ටිය මතේ එතෙන්ට එන එක. ඒක තමයි අපිට ප්‍රශ්න ඇති කරන්නේ මේ බාහිර ප්‍රත්‍ය දෙක නෙවෙයි. ඒ ඉස්සර සමුදයක් තියෙන නිසා පස්ස. අතීත හේතුවෙන් තමයි මේ වර්තමාන ඵල. ඒක තමයි පස්ස සමුදය කියලා එක පැත්තකට කියන්නේ. තමන් ඒ වගේ ඇලීමක් ගැටීමක් පිළිකුලක් චිත්තාභ්‍යන්තර ගත කරලා හේතු තබා තිබෙන නිසා නිදහසේ බලන්න බෑ. අපිව පරල වෙන කලබල වෙන ඇලෙන ගැටෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා වර්තමානයේ. ඇලිලා ගැටලා එක දෙයක් කොට කටයුතු කරන්න ගියොත් ස්විය වෙලා වියමන සිද්ධ වෙලා ආයෙත් පස්ස සමුදය සඳහා හේතු ඉතුරු කරලා ප්‍රමාද විහාරීව ජීවිතය ගෙවෙනවා. මේ පිළිබඳව සියුම් විමර්ශනයක් නොකළප හැමදෙනාගේම සොකී ජීවිතේ ජලය විදුලිය දුරකථන දේශපාලනය එහෙම නැත්නම් රැකියාව පෝරහිඟය හාල් මිල ඉහළ යාම පහළ යාම සහ මෙකී සහ නොකී විවිධ කරුණු වර්තමානයේ ප්‍රශ්න බවට පත් කරගෙන ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් මේ සිම්බනිය වියනෝ. ඒ හැම එකටම විසඳුම අවශ්‍යයි. නීත්‍යානුකූල සාධාරණ සෞඛ්‍ය සම්පන්න. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමත් අවශ්‍යයි. නමුත් ඒ ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවට තමන් ළඟ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ දුර්ගුණ ප්‍රකට කරන්න ගියොත් ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට, පලි ගැනීමට, පහර දීමට ඒකට වන්දි ගවන්නේ කවුද? ඔබ මෙහි වූ සංවිධානයේද? රජයේද? නැත්නම් දරුවන්ද? දරුවන්ට යම් මට්ටමකට වන්දි ගවන්නේ ඔබ ලෙඩ වුණොත් එහෙම. ඔබමයි. මෙන්න මේ බුදුදහමෙන් සාකච්ඡා කරන්නේ මේ වර්තමානයේ ඔබට හමු වෙන ඇස කන නාසය තුල හමු වෙන වර්තමාන ප්‍රශ්නේ. ඉතින් ඒකට ප්‍රතිචාර දක්වන හැටි අපි දකින්නවානේ. ඒ සිම්බනිය වියන හැටි. මොකද ඔවුන් අනාර්ය පුද්ගලයෝ බැවින් ඔවුන්ට ඒක ගලව ගන්න ඕන කමක් නැහැ. එතකොට මේ වියවනට කියනවා රසයට ඇලී රසය විඳීමේ ඕනකමක් අනාගත තැවීම. එතකොට වියලා ඉවරයි රස තණ්හා. මජ්ජේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස රසය සම්බන්ධයෙන් ගත් ගමත් ඔබට කල්පනා වෙන්නේ රසයේ බාහිර වස්තු වල තියෙන්නේ කියලා. එහෙම තමයි අපි හිතන්නේ. ඒකේ පවතින්නේ අපේ රසය නැමැති සිතුවිල්ල පහල කරගන්න අවශ්‍ය කලාපයක් පමණයි. ඒක අපික වැල මදුලක් කියලා. ඕක ඔළුවේ හරි නියපොත් හරි ගාගත්තයි කියලා රස දැනෙන්නේ නැහැ. ඒක දිවේම ගෑවෙන්න රස දැනෙන්න. ගන්ධය දැනෙන්න නාසයටම හරහාම යන්න ඕන. මට මතක් වෙන අත්දැකීමක් තියෙනවා. ඔය වැල නැමැති පළතුර තරුණ වයසේ ආහාර ගන්න ගියාම පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි මදුලක් විතර දක්වා රසයි. ඊට පස්සේ ඇති වෙන රහ නැතුව යනවා. දැන් මම කල්පනා කළේ එදත් ඊට පස්සේ මේ රහයි කියලා පේන දේ ටිකකින් රහ නැති වෙන්නේ. ඒකේ තියෙනවා නම්. කනකොට අති රහත් පොළොස් රස වෙනවා කියලා බහලා තියෙනවානේ. එහෙම නැත්නම් ඔබ ආසා කරන කාර්යයක වාඩි වෙන්න. කරගෙන යනකොට ඒකම එපා වෙනවා නේද? එන සිද්ධියදී ආසාව සහ එපා වීම තියෙන්නේ. මම මගේ ජීවිතේ කරපු වෙබදු විනෝද ක්‍රීඩා තුළ මේක දැකලා තියෙනවා. නරක දේවල් නෙමෙයි. විනෝදයට වාඩි වෙලා බොහොම ආස්වාදයෙන් කරපු දේවල් අනේ ඇති ඕන නැහැ කියලා හිතනවා ටිකක් කළා යනකොට. අර වැල මදුරට උනේත් ඒක තමයි.
ඒක නෙමෙයි තිබෙන්නේ. අර පළවෙනි වතාවට සිතුවිල්ල පහළ වෙනකොට අගෙයි. නමුත් නැවත නැවත පහළ වෙනකොට අගේ නැතුව යනවා. එඳයි රස තෘෂ්ණාව කියන්නේ රසය නෙවෙයි. රසය දැනෙන්න ඕන. ජීවිතේ හැම කාරණයකදීම මේ අසකරනාසයෙන් රූප ශබ්ද ගන්ධ රස වල ස්වභාවය දැනගන්න ඕන. ඔබට ආහාර ටිකක් ගත්තාම දිව හාරන බව තේරුණොත් ඔබ තීරණය කරනවා නේද ඒක අහකට දාන්න ඕන කියලා. කිරිපැණිවල හරි තෙල් වල හරි මොනවා හරි කාරණයක් කිරිබත් වල හරි ආහාර ගන්නකොට ඔබට ගිලින්න බැරි ගතියක් දැනෙනවා නම් දිව කියනවා මේක ගිල්ලන්න එපා මාසෙට හරි නෑ. ඉතින් ඒක දැනගන්න ඕනනේ. අහකට දාන්න. ඒක එපා කියලාද කියන්නේ නෑ. නමතර සිතවිල්ලකට බැඳලා ඒක නැවත නැවත ඉල්ලුවට අර ටිකක් වෙලා යනකොට හිතේ මේක රස නැතුනවා වගේ ඔය රසයි කියන උදාහරණයක් වශයෙන් මම ගන්නකො අති සුන්දරයි ජීවිතය කියලා අපි කියන විවාහයේ එක්තැන් වෙනවයි කියලා. ඇයි සතියකින් හෝ අවුරුද්දකින් ඒ සුන්දර දේ අසුන්දර වෙන්නේ? අර හොඳ දේ එපා වෙන්නේ ඇයි? ඒ ගහලා පන්නන්න හැරි දික්කසාදේට නඩු දාන්නේ. හොඳ නා. මම ඒවා කියන්නේ හිතා ගන්න. මේ යම් කිසි දෙයක හොඳම තියෙනවා නම් ඒක එහෙනම් හැමදාටම හොඳ තියෙන්න වෙනවා. නමුත් කලකදී රසලු කලකදී වස වෙනවාලු. එහෙනම් ඒ තමන්ගේ සිතෙහි පවතිනා වූ ඇල්ම ඒකාන්තයක් එපා වෙනකොට ගැටීම තවාන්තයක් බවට පත් වෙනවා. ඒ තියෙන නිසා නෙමෙයි හදා ගැනීමක් නේ. ඇලීමෙන් ආරම්භ වී ගැටීමෙන් අවසන් වෙනවා. ගැටීමෙන් ආරම්භ වී ගැටීම තුනී වී ගියොත් ඇලීමකින් අවසන් වෙනවා. ඔබට තියෙන සම්බන්ධතාවය හැම වෙලා ඇති. දැන් ණයයි පොළඟයි වාගේ කියලා කියනවා. දැන් කිරිසා පැනිසේ කියනවා ආයේ. අර මෙන්න මෙහෙම මේ ක්‍රියා කලාපය ඇස තුල කන තුල නාසය තුල අපි දිව තුලත් කතා කළා. කය තුලත් එහෙමයි යෝක. කායික පහස සම්බන්ධයෙන් ගත් කලත් ඔබ ළමා තරුණ මැදිවි වයස එනකොට කිසියම් ආකාරයකට මේ ස්පර්ශය කියන එකේ තෝරන ගිහින් එක තැනක් තමයි සුන්දර කියලා හිතා ගන්නවා අනික්ව අතෑරන ගිහින්. නමුත් ඒවායේ රස විඳපු අයගෙන් අහලා බලපුවම ඔය කියන තරම් සැපයක් ඒකේ නෑ කියලා තියෙනවා මට. එහෙමත් නැත්නම් ඒ ස්වභාවික යෝජිත දෙයට වඩා එහා පැත්තට යමින් විවිධ විකෘති ක්‍රියාමාර්ග ඔස්සේ ලෙස්බියන් කියන වචනයක් එහෙම පාවිච්චි කරන්නේ. ඊට වඩා ලෙහන් නෑ ඒවා තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගත්තම ඇති. ඒක විවිධාකාරයෙන් විකෘතිය විඳින්නේ මොකක් නිසාද? ඔවුන්ට ඒකේ තියෙන නිසා නේද? එතකොට තියනවද හදාගත්තද? තවත් කෙනෙකුට ඒක අතසිය පිළිකුල් වෙන ප්‍රණාමත උට ඒකේ තියෙනවා. අන්න එහෙමයි මේ ඒ තියෙන පහසුකම් වලට අනුව ආස්වාදයන්ට අනුව ඒක හරියනවා. තේරුම් ගන්න ඕන කාරණා. පහස සම්බන්ධයෙන් ඔක තව විස්තර කරන්න පුළුවන් වුණත් මේක එතරම් විස්තර කරන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගන්න. ධම්ම සම්බන්ධයෙන් ඊට වඩා ඉතා විශාලයි. ධම්ම කියන්නේ අරමුණුනේ. මතිමතාන්තර. ඉපදීමක් තිබේද? ප්‍රතිසන්දිය ගන්නේ කවුද? මරණයෙන් එහා පැත්තට යන්නේ බුදුහාමුදුරුවෝ හිටියද? ලංකාවේද හිටියේ? ඉන්දියාවේද හිටියේ? ධර්ම දේශනා කළේ ලංකාවේද? ධර්මාශෝක රජුරෝ මෙහි දිහා ඇවිදින් බලලා ලංකාවේ හදන්න ගියාද? අනාගත බුදුහාමුදුරුවෝ එයිද? අපේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවද? අපි උග්ගටි තඥද විපටි තඥද නෙයියද නැත්තම් පද පනවද අපට මේ බැරි? ඔය තියෙන්නේ. මනසට එකතු කරගත්ත අනේක විහිතා දිට්ඨි uppajjatti uppajjamaano එහෙමයි ඒක තියෙන්නේ. මේක එක පුද්ගලයාගේ හිතේ අනේකාකාර දෘෂ්ටි උපදිනවා නම් උපදින්නේ මොකක් නිසා කියලාද පෙන්වන්නේ? පුද්ගලයා නිසා නෙමෙයි. පුද්ගලයා තුළ උපදින පංචස්කන්ධයට එන දේවල් ආත්මකට ගැනීම නිසා කියලා පෙන්වලා තිබෙන්නේ. එතකොට එතනත් එහෙනම් ඔය යම් දෙයක් සම්බන්ධයෙන් රස විඳීම සම්බන්ධයෙන් හරි අදහස් දැක්වීම සම්බන්ධයෙන් හරි එකම දෙයකට දෙදෙනෙකුට 10 දෙනෙකුට ආකාර 10ක් පෙනෙන්නේ ඔය ඒ සිද්ධිය නෙමෙයි තමන් අර බලන ආකාරය. එහෙනම් අපි මෙතෙක් කතා කළේ කොහොමද? ඒකෝවන්තෝ පස්සෝ ඒකෝවන්තෝ පස්ස සමුදය
අනිත් අන්තය. ව්‍යන්නේ මේ දෙක සම්බන්ධ කරන්නේ අතීතයෙන් ඇතින් වර්තමානයේ අනාගතයට තබලා තණ්හාව සංඛ්‍යාත සිම්බනිය විසින්. අපට වර්තමාන මොහොත සැනසෙන්න දෙන්නෙම නෑ. වර්තමාන වහගෙන අතීතයෙන් අරන් වර්තමානයේ ඉඳලා අනාගත ඵලයක් උපදින්න හේතු තියෙන මේ සංසාරගත බන්ධනය දැන් තේරෙනවද? ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල වර්තමානයේ හදන්නේ කියලා. දැන් නොතැරීම මැජ්ජේ. අනාගත ඵලය හටගන්නට හේතු තැබීම ඒකාන්තයක්. තෘෂ්ණාවම අතීතයෙන් අරගෙන වර්තමානයේ රැවටීම නිසා අනාගතයට බන්ධනයට වියනවා. සිම්බනික සංඛ්‍යාතයකින් බන්ධනය ඇති කරනවා. දැන් ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලා කතා කරන තණ්හාව පොතේද තියෙන්නේ. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ඒ මොහොතට එතන නේද දැන් වැඩේ තියෙන්නේ. පස්ස සමුදයෝ වේදනා. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව. දැන් ඒ පෘථග්ජන පුද්ගලයා මේකේ ආදීනව දන්නේ නැති නිසා මේ වියමනෙන් සතරක් හැදෙන බව දන්නේ නැති නිසා ඔහු මේකට අහු වෙලා ලෞකිකය තුළ ජීවත් වෙන්න බලනවා. ඒක තමයි ඔහුගේ සැප. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය විඳවන එක තමයි ඔහුගේ සැප. හොඳයි ඔබට අද දක්වා එකතු කරගත්ත යම් සිද්ධීන් නැත්නම් හරි හෝ වැරදි හොඳ හෝ නරක ඒව සම්බන්ධයෙන් මතයක් තියෙනවා නම් මේක අද ඔබ හිතට එන විට ඇත්තක්ද පිළුණු අතීතයක්ද මේ එන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නම් වූ සලුපිලි පළඳාගෙන පස්ස සමුදයෝ එකතු වෙනවද අතහරිනවද? එකතුත් වෙන තමා එකතුනොත් වෙන දේ තමයි මම මතක් කළේ පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව විය. වියමන වීවා මැදයට එන්න බැරි වුණා. මැද නැහැ. බලන්න බුදුන් වහන්සේගේ හරඹේ නැත්තම් කරුණු පැහැදිලි කිරීම. දැන් ඉතින් මේ සිද්ධිය ඔබ ඉගෙන ගන්න ඕන නේද? ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ මෙන්න මෙහෙම අතීතයෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට ඵල උපදින්න හේතුවක් තබා කටයුතු කරන මේ ප්‍රමාද විහාරීත්වය තුළ ඉන්න කෙනෙක් කියලා. ඕක කරලා දුකින් මිදෙන්න පුළුවන්. ඔකම කරන්නේ ඕකනේ. පෘථග්ජන පුද්ගලයෝ පව තුළ, පින තුළ, ධානය තුළ, ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ ඕක කරමින් ඉන්නේ ඔය. අපි මොකද්ද මේ කරන්න කියන්න දන්නේ නැහැ. දැන් අභිඤ්ඤේයං අභිජානාති පරිඤ්ඤේයං පරිජානාති අභිඤ්ඤේයං අභිජානන්තෝ පරිඤ්ඤේයං පරිජානන්තෝ දිට්ඨිය ධම්මේ දුක්ඛසන්තං කරෝ. ඔබට නුවණින් මේක දැනගන්න දැකගන්න පුළුවන් වුණොත් ඉහාත්ම වශයෙන් මේ ජීවිතේදීම මේ මොහොතේදීම දිට්ඨිය ධම්මේ කියන්නේ අපි මේක මේ ජීවිතේට කියලා ගන්නවා. ඒ මොහොතේ දැනගත යුතුද දැකත දේ කුමක්ද? ප්‍රසාදයේ මමද, ගෝචර රූපයේ මමද, ආලෝකයේ මරද, මානසිකාරයේ මමද, තින්නම් සංගති පස්සෝ මමද, පස්සපච්චා උපදිනා ප්‍රප දුක්ඛ උපේක්ෂා වේදනා මමද? හැම විටම මේ පස්ස පරණ එකක් නේ. ඔබ මේ විඳින එක හැම විටම පිළිණු වෙච්ච එකක් නේ. දැන් මේකට එකතු වෙන්න එපා කියන එක නේද මේ පස්ස නිරෝධෝ කියලා කියන්නේ. ඔය අවේරේණච සම්මන්ති වෛර නොකරන්න. අක්කෝ දෙන ජිනේ කෝදන් කියලා කියන්න හදන්නේ අර පරණ පිළිණු වෙච්ච එක අරගෙන ආපහු වර්තමාන රංගමඩලේ අනාගතයට හේතු ඉතුරු වෙන්න වියන් නැතුව ඔක අතහැරලා දාන්න කියලා නේද පෙන්වන්නේ.
අන්න ඔබට මේ හතුරා ඔබ ළඟට එනවා. මගේ මාරයා එනවායි කියලා. ඔබ කවදාවත් එයා පාලනය කරන්න අවශ්‍ය සතියක් වරල නැති නිසා එයා ඔබව පාලනය කරමින් ඊට පස්සේ ප්‍රතික්‍රියා දක්වලා රංගමණ්ඩල අවුල් මණ්ඩලක් බවට පත් කරලා ධනයත් විනාශ කරලා ගෙවලුත් ගිනි තියලා තුවාලත් කරලා ඉස්පිරිතාලෙත් ගිහින් පොලිසියත් ගිහින් ප්‍රශ්න වැලක් බවට පත් කරනවා. කවුද? සිම්බනි. ඔබ තුළ රඟපෑවා වූ ඔබ තුළ සැඟවී සිටියා වූ මාරයාට අයිති හමුදාවේ ක්‍රියාකලාපය. දැන් මාරයාට පරාජයයි නේද? දැන් මේ මොහොත මාරයා පරාජය කරන්න යොදා ගන්න එක නේද මේ පෙන්වන්නේ මැජ්ජේ. මැද මේ දෙක එකතු නොකරන්න වෙනවා. අතීතයෙන් ආරම් වර්තමානයේ වෙන අනාගතයට තැබීම නොකර මධ්‍යස්ත වෙන්න වෙනවා. හරි හෝ වැරදි හෝ හොඳ හෝ නරි මන් නිකන් ඉන්නේ නැහැ කියලා ප්‍රතික්‍රියා දක්වන්න යාම වෙනුවට අක්කෝදේන ක්‍රෝධ නොකිරීම, අවේරේනච වෛර නොකිරීම, කාන්ති ඉවසීම. ඔය වචන වලින් පෙන්වන්නේ අතීතයට එකතු නොවීම. ඔබ හඳුනාගන්න ඔබේ අතීතයේ අතීතයේ ඔබේ හතුරා ඔබට දුක් දෙන කෙනෙක් නෙමෙයි. නමුත් උන වරදක්. දැන් අතීතයට ඉඩ දෙන්න බෑ. අතීතං අනුසෝචන්ති නෙමේ අතීතං නානුසෝචන්ති. යදතීතං යද් අතීතං පහීනන්තං. ඒක ප්‍රහීන වුණු දෙයක් බව පිළි අරගෙන එයාට යන්න කියන්න. අන්න එයාට බලවත් වෙන්න නොදෙන්න තමයි අපට ඒ කාරණය පිළිබඳ සිත තුළින් පෙරලාගෙන එනකොට දැනගන්න අවශ්‍ය සිහිය තියෙන්න ඕන. සිත ඇතුළත හේතු වශයෙන් සැඟවී තිබී පෙරලාගෙන එන විට ගින්දර තියන්නයි හදන්නේ ලෝකෙ කියලා දකින්න තරම් සිහිය තියෙන්න ඕන. එයාට මේ රංගමණ්ඩලයේ ඉඩ නැහැ. අතහැරියානම් පස්ස නිරෝධෝ. එහෙනම් කුණු රස විඳීමක් නැහැ, වේදනාවක් ඇති වෙන්නේ නැහනේ. වේදනාවක් නැත්නම් තණ්හාවකුත් නැහනේ. තණ්හාවකුත් නැත්නම් උපාදානයකුත් නැහනේ. උපාදානයක් නැත්නම් භවයකුත් නැහනේ. දැන් වීවද? සිම්බනිය වී වුණාද? අතීත සංඛ්‍යාත අරගෙන වර්තමානයේ ඔස්සේ අනාගතයට වී යද අතීතයෙන් අවසන් වුණාද? වර්තමාන ස්කන්ධ පංචක නැවති භාවනා මධ්‍යස්ථානයේ අතීතය ශූන්‍ය කිරීම සඳහා පාවිච්චි කරන්න ඕනේ. මොකද අතීතයක් බණ තේරුම් ගන්න ඉස්සෙල්ලා හදාගෙන කුණු ගොඩක මැදි වෙලා ඉන්න නිසා. මේ කුණු ගොඩ වයසේ යන්න බලවත් වෙනවා. එතකොට හදන්න හරි අමාරුයි. අන්න අපි පෘථග්ජන පුද්ගලයන් වශයෙන් ජීවත් වීම තුළ පව තුළ හරි පින තුළ හරි උගත්තුන් තුළ හරි ජීවත් වුණාට මේ කුණු ගොඩ බලවත් වෙන එකේ සාපේ ජීවිත අවසානයේට සුවසේ ඉන්න බැරි වෙනවා. ඒ නිසා මම දකින්නේ මහලු වෙලා අදහන බුද්ධ ආගමක් මහලු වෙලා ජීවත් වෙලා ඉවරලා ලගින සිල් ගැනීමක් නෙවෙයි. මෙන්න මේ වියමන බලවත් වෙන්න නොදී වෙච්ච ප්‍රමාණය අයින් කරගන්න සහ අලුතින් නොවෙන්නට වර්තමාන මොහොත පාවිච්චි කරන්න ඕන. ඔය කෙස්සල් සුදු වෙන්න පෙර ඉසරවල් බා තරුණ වේදීම තපසට යාම තුලින් පෙන්වන තපසට යාම කියන එකේ තේරුම සිවුරු පරවන කැලේට ගියා කියන එක නෙමෙයි. ඔය කෙලෙස් තැවීමට යොමු වීමට ඔය පෙන්වන්නේ. ඕන ඇඳුමක් තුළ. තපස. තමන්ට දුක් ගෙන දෙන හේතුව බලවත් කරන්නේ නැතුව එයාට යන්න වර්තමාන මොහොත එයාට යන්න කියන අවස්ථාව බවට පත් කරගන්න. එයා යන්නේ නැහැ ලේසියකින්. මොකද එයාට එකතු වෙලා ඉඩ දීලාමයි තිබෙන්නේ. අන්නේ නිසා එතෙන්ට අවශ්‍ය යම් බලවත් කිරීම තියෙනවා. නූතන මනෝ විද්‍යාව තුළ නම් මේ අන්තය යොතු නැහැ කියලා අලුත් යෝජනාවක් දීලා මේ මිදෙන්න යෝජනාවක් නැවත දෙන්න ඕන. සංයෝජනා කියලා කතා කරන්නේ. ධර්මයේ තුල නම් එයාට ඉඩ නොදෙන්න එයා ඒ හැඟීම මම කොට අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතු වෙන්න එයා මම නොවන බව දැනගෙන එයා අතහරින්න සතිය වැඩි දියුණු කරන්න වෙනවා. එයයි ඔය මම යන්න නෙමෙයි බලවේගය තමයි මම. මම වුණොත් මගේ වෙලා මගේ ආත්ම වෙන හැටි තමයි මේ වියන හැටි පෙන්වන්නේ. එහෙනම් වර්තමාන ස්කන්ධ පංචකය තුළ නේද මධ්‍යයේ තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව. ඒකට එක්කෙනා එක අර්ථ දක්වලා ඇති. නමුත් මේ එක භික්ෂුවක් ඉදිරිපත් කළ සූත්‍ර පෙළ ආශ්‍රයෙන් මම ඔබට ඔන්න එක අතීත කතාවක් විදිහට ගන්නෙ නැතුව අපි අතින් වුණ වරද වර්තමානයේට එන හැටි අනාගත වරදක් සිදු වෙන්න ඉතුරු නොකර ඒක හිස් කරන හැටි
අතීතං නානු සෝචන්ති පදේ අරගෙන යත් අතීතං පහිනන්තං කියන පදේ අරගෙන ඒ පෙන්වන්නේ සූත්‍ර දේශනාවලින් ඕකම තමයි. යමක් අතීතයේ දෙය නැති වුණ දෙයක්. එකතු වෙන්න එපා ඒකට. එනිසා වර්තමානයේ ජීවත් වීම කියලා කියන්නේ එතකොට මොකක්ද එහෙනම්? අර පරණ එක ගන්න නැතුව නිදහසේ ඉන්නවට. පච්චුම්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. එතන නොනින් බලලා අනාගත ඵලයක් හදන්න නැති වෙන්න, අතීතයට එකතු නොවෙන්න. ඇස කන නාසය දිවකය තුළ සරල ජීවිතයක්. එතකොට මේ තුල තවත් දෙයක් තියෙනවා. ඔය හිස්සලා යනකොට ඔතන ඔය කලබල කිරීමෙන් අඳුරු කිරීමෙන් ඇති වැහුණා වූ ප්‍රදේශයේ නැති වුණාම හිදසක් තියෙනවා. ඒ හිදස හිස් නැහැ, පාළු නැහැ, තනි නැහැ. ආරම්භයකුත් නැහැ, අවසානයකුත් නැහැ. ඔබට ඒ අත්පත් වෙනකොට, සාක්ෂාත් වෙනකොට සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් මොනවද මම මේ නිවන් කියලා ඉස්සරහට හොයන්න හැදුවේ කියලා හිතේවි. නිවන වහගෙන තියෙන ධර්ම ටික අයින් වෙනකොට ඔබට නිවීම සාක්ෂාත් වෙනවා ඇත. එනිසා මේ බඳු සූත්‍රවල දහම් පෙළවල් හරිම සුන්දරයි. මම ඇතැම් වෙලාවකට කියන්නේ මේ සූත්‍ර දේශනා කියලා කියන ඔබේ ජීවිතය විවරණ කරන ගැඩපතක් කියලා. මේක පෙළදහම, මේ පෙළදහම තුළින් ඔබේ සිත තුළ ක්‍රියාත්මක වෙන පෙළදහම් දෙක ඉගෙන ගන්න. දුක්ඛ ගාමිනී පෙළදහම, දුක්ඛ නිරෝධ ගාමිනී පෙළදහම. ඔය පෙළදහම දරනවා කියලානේ කියන්නේ ඔකට. පෙළක් තියෙන්නේ. ඒ නොදන්න පුද්ගලයා දුක්ඛ ගාමිනී පෙළදහම ධර්මෙන් හිටියා. අතාරී කලේ ඒක තමයි. දැන් දැනගන්නකොට දුක්ඛ ගාමිනී පෙළදහමට ආයිබෝවන් කියන්න වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පෙළදහම. ඔන්න ආර්ය පුද්ගලයින්ගේ වැඩ. මේ බුදු සසුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවලට ආර්ය කියලා නමක් තියලා තියෙනවානේ. ආර්ය පුද්ගලයෝ කරන වැඩක් මේක. ආර්ය පුද්ගලයින්ගේ භාවනාවයි මම කියන්නේ. ඒකට ආය ක්‍රම දෙකක්, ಜಾති දෙකක් මොකක්වත් නැහැ. එහෙනම් තවත් ධර්ම න්‍යායන් කීපයක් ඔස්සේ සමීපව බලන්න ඉගෙන ගන්න. මේ ඔබ ඉඳමින් පුද්ග බාහිර පැත්තට ගිහින් කරන පුද පූජා, වැඳුම් පිඳුම් ආදී කාරණා වෙනුවට ඔබ තුල බලන්න. අරක පුද්ගලයන් වශයෙන් කරන ආමිස පූජා මේක මේ දෙසේ බැලෙන්නේ නැහැ. එතකොට විපාකයේ හොඳ පැත්තට හැරිලා වියමනක් විතරයි. සිම්බනිය හොඳ පැත්තට වියනවා, නරක පැත්තට වෙනකොට. ඒකනේ මම පිනත් භවගාමී, පවත් භවගාමී, ධානයත් භවගාමී තුනම වියන එක තමයි කරන්නේ. ඉතින් නිදහස් කරගන්න හැටි දන්නේ නැති සමාජයේ පව අතහැරලා පින අතහැරලා ධානයේ සිම්බනිය තෝරගන්නවා. බුදුන් නිලිකලේ වෙනම දෙයක් කියන එක අපට දැන් තේරෙනවානේ. ඒ ඕනෑම කෙනෙකුට මජ්ජේ නොතැවරී ඉන්න අපට පුළුවන් වෙනවා. මේ නැවත නැවතත් කරන එක නේද අනුගමනීය ප්‍රතිපදාව කියන්නේ. ලොකු දෙයක් තිබිලා ඉවරනවා කියලා මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අතෑරපුවාම අතාරින්න ලේසි තේරුම් ගත්ත පුද්ගලයාට. ඒ අතීත කුණුකට විස්මිත ලෙස ඉතා ඉක්මනින් අතහැරලා යනවා ඇති. නමුත් ඒක පාවිච්චි කරනවා නම් අතහැරෙන්නේ නැහැ. එබැවින් ප්‍රඥා සංඛ්‍යාත නොනක් ඇති අයට මේ සිද්ධිය පිළිබඳ දැනගත යුතු දේ, දැකගත යුතු දේ අනත අභිඥාය පරිඥා කියලා කියන්නේ ඕක. මේ ඉස්කෝල බාහිර දේවල් දැනගන්න එක නෙමෙයි, මේ සිද්ධිය පිළිබඳ දැනගත යුතු දේ දැනග අනුගමනය කරපුවාම තමයි ඉහාත්ම වශයෙන්ම ඒ මොහොතේදීම වියමන බිඳිලා යන්නේ. බන්ධනේ කැඩිලා යන්නේ. අදාළ කරුණු සවන් දෙමින්, තේරුම් ගනිමින්, සම්මර්ෂණය කරමින්, අනුවිතර්කණය, අනුවිචාරණය, මනසානුපෙක්කණය හෙවත් සිතට යොදා බලා මේ සිදුවෙන ආකාරයේ තේරුම් ගැනීමෙන් යන පැත්තට යන ප්‍රතිපදාව වෙනුවට ආපහු යන ප්‍රතිපදාව අනුගමනය කරන්නට ඔබට ශක්තියක්, ධෛර්යයක් ලැබේවි, විශ්වාසයක් ඇති වේවි, මාර්ගය පැහැදිලි වෙයි. මගට හොඳට තිබේ නම්, යන්න දැසක් තිබේ නම්
පෙනේ නම් කිම බැදිවල යන්නේ මංමුලාව කෙනෙක්සේ. බැදිවල යන්නේ නැති ඉතින් ඔක පහ පැහැදිලි නැති කාලේ. දාන දෙන්න ඕන, පින් කරන්න ඕන, පාරමිතා සම්පූර්ණ කරන්න ඕන, ගලයට ගිහින් භාවනා කරන්න ඕන, මහාන වෙන්න ඕන, එක එක බැදිවල යන්නේ නැති. පෙළ නැතුව. මග පැහැදිලි වුණාම තමන් ඉන්න තැන තමන්ට අයිති වගකීම් කරමින් යහපත් අනිත් අයට නොදැනෙන්නට ඇතුළතින් තමන්ට හිමි නිවීම කලා ළඟාවමින් ඉන්නවා. ඔබට හිමි දෙන එක කාටවත් නැති කරන්න බෑ. ඔබ තමා වැරද්දක් කරලා පහු කරගන්නේ. ඔබට හිමි නිවීම හිමි කර ගැනීමට ගෞතම ශාසනයේ ඉක්මවා නොයාම ගෞතමයන් වහන්සේලි කළ මේ දහම් පෙළක් භාවිත කිරීම තුළින් පාදා ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම අනුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ තංගල්ල පොළොම්මාරුව ඉපිටවත්තේ පදිංචි පද්මාවති වික්‍රමාරච්චි මහත්මිය සහ දූ දරුවන් විසින්. අරමුණු අතර මීට මාස 6කට පෙර එනම් 2021 අප්‍රේල් මාස 30 වන දින පරලෝසැපත් තංගල්ල පොළොම්මාරුව ඉපිටවත්තේ පදිංචිව සිටි එච්.කේ. සීලවරදාස පියාණන්ට සහ සියලුම මියගිය ඥාතීන්ට ඊටමත් ඉක්මන් භවයකදී චතුස්සත්‍ය අවබෝධය සඳහා උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. මේක වෙන්න ඕන කාරණාව පරලෝකීය ගමනේදී පින් බලාපොරොත්තු නැත්තම් ඥාතිහු අනුමෝදන් වේවා. ඊතා ඉක්මන් භවයකදී යල් මිනිසත් බව ලැබ ගෞතම සාසනය තුළ මේ ත්‍රිලක්ෂණ සංඛ්‍යාත ධර්ම කර්ණ වටහාගෙන දුක් කෙලවර කරගන්නට ලැබේවා. එහෙම නැත්නම් අපි අනුමෝදන් කරන පිනකින් දුක් කෙලවර කරගන්න පුළුවන් නම් එහෙනම් ත්‍රිලක්ෂණයක් චතුස්සත්‍යයක් බණක් මොකවත් උනේ නැහැනේ. ඒවා තමයි සමාජයේ තේරුම් ගන්න ඕන. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ කුණසල් හේතු වාසනාව වේවා. ලෝයස සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මූලික දායකත්වයෙන් දරා ධර්ම දේශනා කරවා ගැනීම තුළින් ඔබ පැතුූ පරිදි පරලෝසපත් සැමියා හෝ පියතුමා ඇතුළු ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කොටන් කරන්න ඔබට කළ මෙහෙය වෙනුවෙන් පරලෝකීය ගමනේදී පින නැමැති උදව් ඔබෙන් බලාපොරොත්තු වෙනවා නම් හැකිනම් අනුමෝදන් කරන ඒ ජීවිතය සුවපත් වෙත්වා. එයින් මිදෙන ජව්වියකදී මිනිසුන් අතර ඉපදී සද්ධාම් තේරුම් අරගෙන සංසාර දුක් කෙලවර කරන්නට අවශ්‍ය මං පෙත් විවර කරගන්නට හේතු වාසනා වේවා. අනුග්‍රහක වසුන් වශයෙන් කටයුතු කළා වූ ඔබටත් සවන් දුන් හැම දිනාටමත් මේ වියමන පිළිබඳ තේරුම් ගන්නට ලැබීම තුළින් ඒ වියමනෙන් නිදහස් වෙන්න අවශ්‍ය අනුගමනීය ක්‍රියාමාර්ගයේ අනුගමනය කොට ඉහාත්ම සංඛ්‍යාත මේ ජීවිතය තුළදීම මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සැනසීමට හිමිකම් කියන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛීදී ගායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං